අයිබෝන් අපි අද සාකච්ඡා කරන්නේ 22 වෙනි ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ ඇප්ලයිඩ් පේපර් එකක්. ඇප්ලයිඩ් පේපර් එක කෙටි ප්‍රශ්න 10ට උත්තර ලියන්න අපිට ලොකු වේගයක් වගේම අපිට ඇප්ලයිඩ් හොඳට පුළුවන් වෙන්න ඕනේ. මොකද පියුර් මැත්ස් වලට වඩා ඇප්ලයිඩ් ප්‍රශ්නේ දිගයි කෙටි ප්‍රශ්නය. එතකොට සාමාන්‍යයෙන් ප්‍රශ්නේ කියවන්නම කොහොමත් තප්පර 30ක් 40ක් විතර ගත වෙනවා. එතකොට අපි ඉතුරු වෙන්නේ තවත් විනාඩි 2කමාරකට ආසන්න කාලයක්. ඒක නිසා ඇප්ලයිඩ් පේපර් එකදී ප්‍රශ්න වලට උත්තර ලියන ආකාරය හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒත් එක්කම වේගය කියන එක අනිවාර්යයෙන්ම මෙතෙන්දී වැදගත් කාරණයක් වෙනවා. ඒවා මතකයේ තබාගෙන ඇප්ලයිඩ් පේපර් එකට උත්තර ලියන්න ඕනේ හැමදෙස්සෙම. රයිට්. එබැවින් අපි එනවාද 22 වෙනි පේපර් එකට. බලන්න පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය කියවන්න. ස්කන්ධයේ m හා ලැම්ඩා m වූ අංශු දෙකක් සුමට තිරස් මේසයක් මත පිළිවෙලින් u හා 2u බෙදීම 3 වේගවලින් එකිනෙක දෙසට චලනය වේ. ඒවායේ සරල ගැටුමෙන් අනතුරු අංශු සමාන u බෙදීම දෙක වේගවලින් එකිනෙකින් ඉවතට චලනය වන බව දී ඇත. ප්‍රත්‍යාගතික සංගුණකයේ 5/3 බවත් ලැම්ඩා හියාගේ 7/9 බවත් පෙන්වන්න කියලා කියනවා. රයිට්. රූප සටහන අඳින්න ළමයි. ස්කන්ධය m සහ ලැම්ඩා m වන අංශු දෙකක් සුමට තිරස් මේසයක් මත එකිනෙක දෙසට, ඒ කියන්නේ මුහුණට මුහුණ u සහ 2u බෙදීම 3 වේගවලින් චලනය වේ. ඒවා ගැටුමෙන් පස්සේ සමාන වේගවලින් m සහ ලැම්ඩා m සමාන වේගවලින් u බෙදීම 2 ප්‍රවේගයෙන් එකිනෙකින් ඉවතට, ඒ කියන්නේ මෙහෙම දෙපැත්තට චලනය වෙනවා. සමාන u බෙදීම 2 වේගවලින්. ප්‍රත්‍යාගතික සංගුණකයත් ලැම්ඩා යගයත් අහනවා. අපි මුලින්ම දානවා I සමාන ඩෙල්ටා mv. I සමාන ඩෙල්ටා mv දානවා. I බිඳුවයි. පසු ගම්මිතාවයේ ඍණ පෙර ගම්මිතාවය. ඍණ mu බෙදීම 2. මෙයාගේ ගම්මිතාවේ ඍණ. මෙයා මේ පැත්තට ගම්මිතාවේ ධන. m ලැම්ඩා m u බෙදීම 2. ඍණ පෙර ගම්මිතාවය mu ඍණ ලැම්ඩා m 2u බෙදීම 3. m කැපිලා යනවා. m කැපෙනවා. බිඳුව සමාන, අපි දිගටම 2කින් වැඩි කරමු ඍණ u. මෙතන 2කින් වැඩි වුණා ලැම්ඩා u. මෙතන 2කින් වැඩි වුණා 2u ඍණයි ඍණයි ධන. 2කින් වැඩි වුණා 4ක් ලැම්ඩා u. බෙදීම 3. මේක සුළු වුණාම එනවා 2u u 3u මේ පැත්තට ආවත් 3ක් u. මේ දෙකට පොදු හරය ගන්නවා 3. 3යි ලැම්ඩා u ධන 4යි ලැම්ඩා u. දිගටම u කැපිලා යනවා. u කැපෙනවා. 3 සමානයි 3යි 4යි 7යි ලැම්ඩා. බෙදීම 3. ලැම්ඩා සමානයි 9 බෙදීම 7. 9 බෙදීම 7. ඊළඟට නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දානවා. පසු ප්‍රවේග වෙනස සමාන ඍණ e වතාවක් මේ පැත්තෙන් එන්නේ u බෙදීම එහා පැත්ත හැරෙවුවා ඍණ u බෙදීම 2 සමාන ඍණ e වතාවක් මෙහා එහා පැත්ත හැරෙවුවා ඍණ 2ක් u බෙදීම 3 ඍණ u. මෙතන එනවා ඍණයි ඍණයි ධන. එතකොට u ඍණ e පොදු හරය 3යි 3යි 2යි 5යි u.
u සමාන e ඍණයි දාන 5 u බෙදීම 3 u කැපෙනවා e සමාන 3 බෙදීම 5 e සමාන 3 බෙදීම 5 හරි හදා ගන්න ගාන පිළිබඳ ගැටලුවක් සාපේක්ෂ තොරණය අපි කොටස් දෙකකට බෙදනවා කප්පි සහ කූඤ්ඤ ලෙස කූඤ්ඤ වලින් අපිට විභාගදී රචනා ප්‍රශ්නයක් ලැබෙන අතර කප්පි වලදී අපිට ලැබෙන්නේ කෙටි ප්‍රශ්නයක්. අපි කප්පි ප්‍රශ්නයකට එනවා. රයිට් බලන්න දෙවෙනි ප්‍රශ්නය. රූපේ දැක්වෙන පරිදි අචල කප්පි දෙකක් වටා යන තන්තුවක දෙකෙලවර ස්කන්ධයේ m හා 3m වන අංශු දෙකක් අමුණා තන්තුවේ අතරමැද කොටසේ ස්කන්ධය 4m වන සචල කප්පියක් තබා පද්ධතිය සීරුවෙන් මුදා හරි. තන්තුවේ ආතතියත් වඩාම බරාංශයේ තොරණයත් සොයන්න. right. රූප සටහන දීලා තියෙනවා ඇඳගන්න එක. දෙවෙනි ප්‍රශ්නය රූප සටහන අඳින්න කප්පියක් මෙතන තියෙනවා සචල කප්පියක් ආයෙත් අචල කප්පියක් අංශු දෙක මෙයාගේ ස්කන්ධේ m මෙයා 4m මෙයා 3m ගාන අහන්නේ වඩාම බරාංශයේ තොරණය 4m ගේ තොරණය. මෙන්න මේ කේන්ද්‍රීය මට්ටම ගන්න මොකද්ද අචල මට්ටම. මෙතන ඉඳන් මෙයාට දුර x1 නම් තොරණ x1 ඩබල් ඩොට්. මේ දුර x2 නම් මෙයාගේ තොරණය x2 ඩබල් ඩොට්. මේ දුර x3 නම් මෙයාගේ තොරණය x3 ඩබල් ඩොට්. එකම තන්තුවක් ආතති සමානයි. ආතති සමානයි. ඔන්න තොරණ සටහන. දැන් f සමාන මේ දාමු. සිම්පල් m ට පහලට f සමාන ma mg ඍණ t සමානයි mx1 ඩබල් ඩොට් m ගෙන් බෙදුවා g ඍණ t යට m සමානයි x1 ඩබල් ඩොට් ඊළඟට 4m ට පහලට f සමාන ma 4mg ඍණ 2t සමාන 4mx2 ඩබල් ඩොට් 4mg ඍණ 2t ආතති 2යි සමාන 4mx2 ඩබල් ඩොට් 4m ගෙන් බෙදුවා g ඍණ 2t යට 4m සමාන x2 ඩබල් ඩොට් වඩාම් බරාංශයේ තොරණය සෙවීමට මේක අවශ්‍ය වෙනවා. මේක මම 1 කියලා තියාගන්නම්. ඊළඟට 3m ට පහලට f සමාන ma 3mg ඍණ t සමාන 3m x3 ඩබල් ඩොට් g ඍණ t බෙදීම 3m සමාන x3 ඩබල් ඩොට් ඔන්න x3 ඩබල් ඩොට් හරි. දැන් තන්තුවේ දිග සම්බන්ධ කරගන්න. x1 ධන x2 ධන x2 මේ දිගේ x1 මේ ටික x2 මේක x2 මේක x3 මේ දුරවල් වල එකතුව නියතයක් x1 ඩබල් ඩොට් x2 දෙකක් තියෙනවා 2යි x2 ඩබල් ඩොට් x3 ඩබල් ඩොට් සමාන බිඳුවයි x1 ඩබල් ඩොට් ආදේශ කරන්න
ජීරින ටියට m දෙකයි x2 ඩබල් ඩොට් ජීරින දෙකෙන් බෙදුන ටියට දෙකයි m xt ඩබල් ඩොට් ජීරින ටියට 3යි m සමාන බිඳුව වරහන් ඉවත් කරන්න ජීරින ටියට m ධන දෙකයි ජීරින දෙකට දෙක කැපුණා ටියට m ධන චී ඍණ ටියට 3යි m සමාන බිඳුව මේ ටික එකතු වුණාම 1යි 2යි 3යි 1යි 4යි චී 4යි චී සමාන අනිත එහා පැත්තට ගෙනියමු ටියට m ධන ටියට m ධන ටියට 3යි m පොදු හරය 3යි m 3යි t ධන 3යි t ධන t 3 4 12යි m චී 3යි 3 6යි 7යි ආතතිය 12ක් m චී බෙදීම 7 ආදේශ කරන සමීකරණාංක 1ට ජීරින 2යි යට 4යි m වතාවක් t 12ක් m චී යට 7 සමාන x2 ඩබල් ඩොට් වඩාම් බාරාංශයේ තෝරණය මොකද්ද x2 ඩබල් ඩොට් වැඩිම බර මේක x2 ඩබල් ඩොට් x2 ඩබල් ඩොට් අපි හොයන්න ඕනේ චීරින 4 වරක් 3යි 3 වරක් 2 6ක් m චී බෙදීම 7 m කැපුණා 6 චී බෙදීම 7 x2 ඩබල් ඩොට් x2 ඩබල් ඩොට් සමානයි 7න් 6ක් 1යි g බෙදීම 7යි වඩාම් බාරාංශයේ තෝරණය g බෙදීම 7යි හරි දැන් ගාන හදාගන්න අවසාන ලියන්න මෙතන වඩාම බාරාංශයේ තෝරණේ g බෙදීම 7 වේ කියලා වචනෙන් ලියන්න ඕනේ වඩාම බර අංශුවේ තෝරණය g බෙදීම 7 g බෙදීම 7 වේ g බෙදීම 7 වේ මම ලියන්න ඕනේ හරි ඊළඟට අපි එනවා තුන්වෙනි ගැටලුව කාර්ය ශක්තියේ චවය ගැටලුවකට රයිට් තුන්වෙනි ගාන බලන්න ස්කන්ධයේ මෙට්‍රික් ටන් 300ක් වූ දුම්රියක් ඍජු සමතලා දුම්රිය මාර්ගයක් දිගේ 15යි ms ශ්‍රේණියක නියත වේගයෙන් චලනය වන අතර චලිතයට ප්‍රතිරෝධය මෙට්‍රික් ටන් එකකට 50 නිව්ටන් වේ. දුම්රියේ ජවය සොයන්න.
ස්කන්ධයේ මෙට්‍රික් ටන් 50ක් වූ පිටුපස මැදිරියේ ගිලිහි යන අතර එන්ජිමේ ප්‍රකර්ෂණ බලය නොවෙනස්ව පවතී. දුම්රියේ ඉතිරි කොටසේ ත්වරණය සොයන්න. හරි. රූපය අඳින්න. ස්කන්ධයේ මෙට්‍රික් ටන් 300ක් වූ දුම්රියක් 300යි මෙට්‍රික් ටන් ඍජු සමතලා දුම්රිය මාර්ගයක් දිගේ. එතකොට මේකේ තියෙනවා පෙට්ටි තියෙනවා තව ඔය වගේ. මෙයා ගමන් කරනවා 15යි ms ශ්‍රීණයක වේගයෙන්. නියත වේගයෙන් ත්වරණය බිඳුවයි. චලිතයට ප්‍රතිරෝධී බලය R මෙට්‍රික් ටන් එකකට නිව්ටන් 50 නම් 300ට 300 වැඩි කිරීම 50යි නිව්ටන්. දුම්රියේ චාවය සොයන්න. ප්‍රකර්ෂණ බලය F කියලා ගමු. ජාවය H F සමාන ma දාන්න. ප්‍රකර්ෂණ බලය F ඍණ ප්‍රතිරෝධී බලය 300 වැඩි කිරීම 50 ත්වරණ බිඳුවයි. තුංගරප්පහ 15.3යි ප්‍රකර්ෂණ බලය. ඊළඟට H සමාන FV ප්‍රකර්ෂණ බලය 15000යි. ප්‍රවේගය 15යි. H සමාන FV සූත්‍රයෙන් ප්‍රකර්ෂණ බලය 15000යි V කියන්නේ 15යි. දීලා තියෙන්නේ ms ශ්‍රීණයක තප්පර මීටර වලින්. 15 225යි. බිංදු 3යි වොට්. ජවය 225යි කිලෝවොට්. ස්කන්ධයේ මෙට්‍රික් ටන් 50ක් වූ පිටුපස මැදිරිය. දැන් මේ දුම්රිය මෙහෙම යන ගමන් පිටිපස්සේ පෙට්ටියක් ගැලවිලා යනවා. පිටිපස්සේ පෙට්ටිය ගැලවිලා යනවා ඔන්න ඔහම. මෙයාගේ ස්කන්ධය 50යි මෙට්‍රික් ටන්. ඉතිරි කොටසේ ස්කන්ධය දැන් 250යි මෙට්‍රික් ටන්. ප්‍රකර්ෂණ බලය නොවෙනස්ව පවතී. ප්‍රකර්ෂණ බලය 15000යි වෙනස් වෙන්නේ නැහැ. දුම්රියේ ඉතිරි කොටසේ ත්වරණය මේකේ ත්වරණය අහන්නේ. දැන් මේ ප්‍රතිරෝධී බලය මෙට්‍රික් ටන් එකකට නිව්ටන් 50යි. එහෙනම් මෙතන 50ට ප්‍රතිරෝධය 50 වැඩි කිරීම 50 නිව්ටන්. මේ 250ට ප්‍රතිරෝධය 250 වැඩි කිරීම 50 නිව්ටන්. ඔනොහොම. අරේ දැන් මේකට දානවා එන්ජිම සහිත කොටසට. එන්ජිම සහිත කොටසට F සමාන ma දානවා. F සමාන ma. ප්‍රකර්ෂණ බලය 15000යි වෙනස් වෙන්නේ නෑලු. ප්‍රතිරෝධය 250 වැඩි කිරීම 50. ස්කන්ධය 250යි මෙට්‍රික් ටන් කිලෝග්‍රෑම් කරන 10 තුنين වැඩි වුණා A. ත්වරණේ 150යි බිංදු 3 150යි බිංදු 2 25 රප්පා 125යි බිංදු 2. එතකොට එනවා 250 වැඩි කිරීම 1000 A. බිංදු 2ක් කැපිලා යනවා. 150න් 125ක් 25යි. 250යි හා බිංදුවක් එනවා A. A සමාන 25 බෙදීම 2500.
25ක් කැපුණ 1යි. ඒ සමාන Cn එකයි ms ඍණ 2. මෙන්න දුම්රියේ ඉතිරි කොටසේ ත්වරණය. හරි. අදන ගාන හරි ළමයි ඊළඟට අපි සාකච්ඡා කරන්නේ හතරවෙනි ප්‍රශ්නේ දෛශික විභාගෙ දෙන ආකාරය ඔයගොල්ලෝ දන්නවනේ රචනා ප්‍රශ්නයක් එනවා කිරි ප්‍රශ්නයක් එනවා හරි ඒක නිසා දෛශික කියන ඔයගොල්ලෝ හොඳින් සූදානම් විය යුතුයම ඒකකයක් හරි බලන්න හතරවෙනි ප්‍රශ්නය සුපුරුදු අංකණයෙන් O මූලයේ අනුබද්ධයෙන් ABC ලක්ෂ 3ක පිහිටුම් දෛශික 4ක් i ධන j, ලැම්ඩා i ධන μ j හා i ධන 5i j වේ. මෙහි ලැම්ඩා හා μ නියත වේ. OABC චතුරස්‍රයේ විකර්ණ දෙකින් සමාන හා එකිනෙකට ලම්බක වේ. AC දෛශිකය සොයන්න. අදිශ ගුණිතය සැලකීමෙන් ලැම්ඩා සමාන 4 හා μ සමාන 3 බව පෙන්වන්න. right. ABC ලක්ෂ 3ක පිහිටුම් දෛශික O මූලයේ අනුබද්ධයෙන් මෙන්න O මූලය A B C පිහිටුම් දෛශික A B C A දෛශිකය 4ක් i ධන j B දෛශිකය lambda i ධන μ j C දෛශිකය i ධන 5i j මේ චතුරස්‍රයේ විකර්ණ දිගින් සමාන හා එකිනෙකට ලම්බ වේ. විකර්ණ ඔන්න දිගින් සමානයි සහ ලම්බකයි. AC දෛශිකය සොයන්න. ලැම්ඩා μ සොයන්න. AC දෛශිකය එන්නේ AO ධන OC. ඍණ A ධන C. ඍණ 4යි ඍණ J. C i ධන 5i J. ඍණ 3යි ධන 4j මෙන්න AC දෛශිකය මේ විකර්ණ දිගින් සමානයි ඒ කියන්නේ මාපාංක සමානයි AC මාපාංකය සමාන 3 වර්ග 9යි 4 වර්ග 16යි ඒ කියන්නේ AC දිග සමාන 5යි OB දෛශිකය කියන්නේ බීට B එනවා lambda i ධන μ j OB මාපාංකය සමාන ලැම්ඩා වර්ග ධන μ වර්ගයේ වර්ගමූල ඔන්න OB දිග ලැම්ඩා වර්ග ධන μ වර්ගයේ වර්ගමූල විකර්ණ දිගින් සමාන නම් OB සමාන AC ලැම්ඩා වර්ග ධන μ වර්ග සමාන AC 5යි ලැම්ඩා වර්ග ධන μ වර්ග සමාන 5 වර්ග 25 සමීකරණ අංක 1 ඊළඟට මේ දෛශික දෙක නැත්නම් විකර්ණ ලම්බකයිනේ OB ලම්බක AC දෛශික දෙක ලම්බක නම් මොකද වෙන්නේ ළමයි? තිත් ගුණිතේ බිඳුවයි. තිත් ගුණිතේ බිඳුවයි. OB දෛශිකය ලැම්ඩායි. ධන μ j තිත AC දෛශිකය ඍණ 3යි ධන 4ක් j. එතකොට එනවා සුළු නාම ඍණ 3ක් ලැම්ඩා
ධන 4ක් මිව් සමාන බිඳුව. ලැම්ඩා සමාන 4යි මිව් බෙදීම 3. ආදේශ කරා එකට සමීකරණාංක 1න් ලැම්ඩා වර්ග 4යි මිව් බෙදීම 3 වර්ග ධන මිව් වර්ග සමාන 25. 4 වර්ග 16යි 3 වර්ග 9යි මිව් වර්ග සමාන 25. පොදු හරය 9යි 16 9යි 25යි මිව් වර්ග. බෙදීම 9 සමාන 25 කැපුණා. මිව් වර්ග සමාන 9යි. මිව් සමාන ධන හෝ ඍණ 3යි. හැබැයි ගානේ මොකක්ද කියන්නේ ලැම්ඩා මිව්? ධනද ඍණද ගාන කියනවා මිව් ලැම්ඩා හා මිව් නියත වේ. ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ගානේ නියත වේ කියලා කියන්නේ මේකේ දීලා තියෙන උත්තරේ පෙන්වන්න නම් ධන නියත වේ කියලා ඕනේ. අපි ධන කියලා ගමු. මිව් සමාන 3යි. ලැම්ඩා සමාන 4යි මිව් බෙදීම 3. 4 බෙදීම 3 මිව් කියන්නේ 3. 3ට 3 කැපුණා. ලැම්ඩා සමාන 4යි. හරි. හදාගන්න ගන්න. රයිට්. හරිනේ ළමයි. ඊළඟ ප්‍රශ්නෙට එමු. පස්වෙනි ප්‍රශ්නය ඒකතල බල පද්ධතිය පිළිබඳ ගැටලුවක්. බලන්න ප්‍රශ්නය. PQRS යනු පැත්තක දිග 2 මීටර වූ සමචතුරස්‍රයකි. 2 නිව්ටන් 1 නිව්ටන් 3 නිව්ටන් 4 නිව්ටන් 2 මුල 2 නිව්ටන් යන බල PQ, QR, RS, SP, QS ඔස්සේ ක්‍රියා කරයි. බල පද්ධතිය සමතුලිත වීමට එකතු කළ යුතු බලයේ දිශාව හා ක්‍රියා රේඛාව සොයන්න. බල පද්ධතිය PQR අතර 10 නිව්ටන් මීටර යුග්මයකට උඩණය කිරීම සඳහා එක් කළ යුතු බලයේ විශාලත්වය හා දිශාව ක්‍රියා රේඛාව හොයන්න කියලා කියනවා. රයිට් රූපය ඇඳ ගන්න. PQRS සමචතුරස්‍රයක් පාදයක දිග 2 මීටර වන සමචතුරස්‍රයක්. PQ දිගේ 2 නිව්ටන් බලයක්. QR දිගේ 1 නිව්ටන්. RS දිගේ 3 නිව්ටන්. SP දිගේ 4 නිව්ටන්. QS දිගේ 2 මුල 2 නිව්ටන් යන බල ක්‍රියා කරයි. මෙයා සමතුලිත වීමට එකතු කරන්න ඕන බලයේ දිශාව හා ක්‍රියා රේඛාව අහනවා. දැන් මුලින්ම හොයන්න ඕනේ සංප්‍රයුක්තය මොකද්ද? ඒ හා සමාන බලයක් ප්‍රතිවිරුද්ධව දීපුවාම සමතුලිත වෙනවා. අනේම යන්න ඕනේ. සංප්‍රයුක්තය හොයමු. තිරස් බල විභේදන x 2 ඍණ 3 2 මුල 2 cos 45 2 මුල 2 cos 45 ඍණ 1 ඍණ 2 මුල 2 cos 45 1 මුල 2යි ඍණ 1 මුල 2 අපුණා ඍණ 2 x කියන්නේ ඍණ 3යි නිව්ටන්. සිරස් බලය y 1 ඍණ 4 ධන 2 මුල 2 sin 45 ඍණ 3 ධන 2 මුල 2 sin 45 1 මුල 2 y ඍණ 1යි. සංප්‍රයුක්ත බලය r වර්ග සමාන x වර්ග ධන y වර්ග 3 වර්ග 9 1 වර්ග 1යි r සමානයි
මුල 10යි නිව්ටන්. ගානේ අහන්නේ සමතුලිත කරන්න එකතු කරන්න ඕන බලය. මේක තමයි එකතු කරන්න ඕන බලය. තැන හොයා ගන්න ඕනේ. තැන හොයා ගන්න මෙයා දික් කරා y කියන්නේ ඍණ පල්ලෙහාට y ධන 1යි. x ඍණ x මේ පැත්තට 3යි. සංප්‍රයුක්තයේ මෙහෙට දිශාව තීටා මෙතෙන්ට දුර අපි ගන්නවා x කියලා. දුර x කියලා ගන්නවා. හරි? tan theta සමාන 1 බෙදීම 3. theta tan inverse 1 බෙදීම 3. ගානේ අහන්නේ මෙයා සමතුලිත කරන්න එකතු කරන්න ඕන බලය හා ලක්ෂය. අපි ගන්නවා කිව්වටා ගූර්ණය. කිව්වටා බල පද්ධතියේ ගූර්ණය සමානයි. කිව්වටා සංප්‍රයුක්තයේ ගූර්ණය. කිව්වටා බල පද්ධතියේ ගූර්ණය 4න් ධන ගූර්ණයක් වැඩි කිරීම 2 3න් ධන ගූර්ණයක් වැඩි කිරීම 2 1න් ඍණ ගූර්ණයක් සමාන ඍණ 1 වැඩි කිරීම x 1න් ඍණ ගූර්ණයක් දුර x 8යි 6යි ඍණ x ඍණ 14යි මීටර්. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න PQRS සමචතුරස්‍රය. මේ ටික 2යි. මෙතනින් ඍණ 14ක් කියන්නේ මේ පැත්තට මෙන්න මෙහි. මේ ටික තමයි 14 මේ 14යි මීටර. මෙන්න වට මෙහෙට මේ R තියෙන්නේ මේ පැත්තට. දිශාව තීටා. දිශාව තීටා. ඔන්න බල පද්ධතියේ සංප්‍රයුක්ත බලයේ තියෙන තැන. හැබැයි ගානේ කියන්නේ සංප්‍රයුක්ත හොයන්නේ කියලා නෙවෙයි. මෙයා සමතුලිත කරන්න එකතු කළ යුතු බලය මෙන්න බලය. සහ දිශාව ක්‍රියා රේඛාව සෑම. එනම් මේ බල පද්ධතියට මෙන්න මේ ලක්ෂයේදී PQR මම මේ ලක්ෂය S කියලා ගන්නවා. S ලක්ෂයේදී මේ පැත්තට දුන්නොත් 10යි නිව්ටන් බලයක් පද්ධතිය සමතුලිතයි. අන්න එකයි වෙන්න ඕනේ. හරි? එහෙනම් අපි දාන්න ඕනේ සමතුලිත කිරීම සඳහා Q සිට QP දෙසින් 14යි මීටර් දුරින් වන S ලක්ෂයේදී 14යි මීටර් දුරින් වන S ලක්ෂයේදී තිරසට තීටා ආනතව දැන් තීටා අපි හොයලා තියෙන හින්දා තිරසට තීටා ආනතව 10යි නිව්ටන් මූල 10යි මූල 10යි නිව්ටන් බලයක් ඔන්න ඔය බලය තමයි දෙන්න ඕනේ. මූල 10යි නිව්ටන් බලයක් යෙදිය යුතුය යෙදිය යුතුය යෙදිය යුතුය. හරිනේ? මෙතනින් දෙන්න ඕනේ මේ පැත්තට
මූල 10 නිව්ටන් බලයක්. එතකොට පද්ධතිය සමතුලිත වෙනවා. right. ඊට පස්සේ කියනවා බල පද්ධතිය PQ R අතර 10 නිව්ටන් යුග්මයකට උණනය කිරීම සඳහා එක් කළ යුතු බලයේ විශාලත්වයේ දිශාව හොයන්න කියලා කියනවා. ආදායක වෙනම කොටසක්. දැන් උන අපි හොයාගත්තා මේ බල පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? බල පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදියට මෙතනින් මූල 10 නිව්ටන් බලයක් සංප්‍රයුක්තය ලෙස ක්‍රියා කරමින් 14 මීටර් දුරින්. ඔන්න බල පද්ධතිය. ඔක තමයි බල පද්ධතිය. මේ බල පද්ධතිය සුළු වුණාම එන සංප්‍රයුක්තයේ දිශාව හා ක්‍රියා රේඛාව. PQR අතට දානවා 10 නිව්ටන් යුග්මයකට ඌනනය කිරීම සඳහා එක්කල යුතු බලයේ විශාලත්වය. right. මෙයාට දානවා බලයක්. ඒ බලය දැම්මහම මේ බල පද්ධතිය යුග්මයකට තුල්‍ය වෙනවා. යුග්මයකට තුල්‍ය වෙනවා. මොකද්ද යුග්මේ විශාලත්වය? G මොකද්ද? 10යි නිව්ටන් මීටර්. 10යි නිව්ටන් මීටර් යුග්මයකට උණනය කිරීම සඳහා එකතු කළ යුතු බලයේ දිශාව හා ක්‍රියා රේඛාව. ඒ කියන්නේ ළමයි මෙයාට දානවා බලයක් ගෙනලා. මෙන්න බලය. බලය F කියලා ගමු. ඔය බලය දැම්මහම මේ බල දෙක සුළු වෙලා හැදෙන්න ඕනලු 10යි නිව්ටන් මීටර් යුග්මයක්. එහෙම වෙන්න එකතු කරන්න ඕනේ බලය මොකක්ද කියලා අහනවා. අපි දාමු බලය y දුරින්. යුග්මයකට උණනය වෙනකොට සිරස් විභේදන බිඳුවයි. සිරස් විභේදන බිඳුවයි. යොදන්න ඕන බලය F කියලා ගන්නවා. දුර y කියලා ගන්නවා. හරි? දැන් මේ දෙක සමාන නම් බල පද්ධතියක් යුග්මයකට උණනය වෙද්දී සිරස් විභේදන එකතුව බිඳුවයි. සිරස් විභේදන එකතුව බිඳුවයි. right? අපි තිරස් දිශාවට බල විභේදනය කරනවා. F cos alpha ඍණ මූල 10යි cos θ සමාන බිඳුව. බල යුග්මයක විභේදනය නැහැ. බල යුග්මයේ විභේදන බිඳුවයි. මේකෙන් එනවා F cos alpha සමානයි මූල 10යි cos θ. cos θ දන්නවා? ඒක දන්නවා. tan θ දන්නවනේ cos θ හොයන්න පුළුවන්. සිරස් බල විභේදනය ගන්නවා. F sin alpha ඍණ මූල 10යි sin θ සමාන බිඳුව. F sin alpha සමාන මූල 10යි sin θ. මේක දෙක. එකයි දෙකයි බෙදුවොත් වෙනවා දිශාව. බෙදමු. දෙක බෙදීම එක. F කැපෙනවා. tan alpha. sin බෙදීම cos tan. මූල 10 කැපෙනවා. sin බෙදීම cos tan. අන්න එතකොට මොකද්ද වෙන්නේ? alphaයි θයි සමානයි. දිශාව මේ දිශාවමයි වෙන්න ඕනේ. alpha සමාන θ. හරි? F බලය එකේ වර්ග ධන දෙකේ වර්ග ගන්නවා.
f වර්ග cos වර්ග ධන f වර්ග sin වර්ග සමානයි මූල 10 වර්ග 10යි cos වර්ග ධන 10යි sin වර්ග. f වර්ග සමානයි 10ක් එළියට ගත්තා 10යි. මේකෙන් එනවා යෙදිය යුතු බලය 10 නිව්ටන්. ඔන්න අපිට එනවා යොදන්න ඕන බලය මේකමයිලු කෝණයක් ඒකමයිලු. දැන් අපිට හොයන්න පුළුවන් y ගූර්ණ සැලකීමෙන්. මේ දෙකම සමාන හින්දා ඕනම ලක්ෂයක් වටා ගූර්ණය සලකන්න. q වටා ගූර්ණ සැලකීමෙන් කියලා ගන්න. එතකොට y වලාගය ලැබෙනවා. හරි. දැන් හදන්නකො ඊට පස්සේ මම ටික හදන්න. right දැන් හදන්න. දැන් ගූර්ණ සලකන්න. q වටා ගූර්ණ සැලකීමෙන් මෙතනින් එනවා මූල 10යි sin θ. නැත්තම් අපිට සංරචකය ආවනේ තිරස් සංරචකය. ඒක දාගත්තත් හරි. අපිට ආවේ 1.3 නේ ආවේ. ඒක දාගත්තාම කෙලිම දුර ගන්න පුළුවන් නේ. නැත්තම් විභේදනය කරත් ප්‍රශ්නයක් නැහැ. මූල 10යි sin θ cos θ එන්නේ මේ පැත්තට යන්නේ. වැඩි කිරීම 14. මූල 10යි sin θ වැඩි කිරීම 14 කිව්වට ගූර්ණය. මේකෙන් ධන ගූර්ණයක්. මේකත් ධන මේකත් ධන. f කියන්නේත් මූල 10මයි. ධන f sin alpha වැඩි කිරීම y සමාන අරකි කිව්වට ගූර්ණය 10යි. 10යි. f sin alpha වැඩි කිරීම y. මූල 10යි sin θ වැඩි කිරීම 14 ධන. f කියන්නේත් මූල 10. alpha θ සමානයි sin θ. y සමාන අවශ්‍ය වෙන්නේ y සෙවීම. right. tan θ හොයාගත්තනේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා. tan θ ත්‍රිකෝණයක් අඳින්න. tan θට ත්‍රිකෝණයක් ඇඳලා සම්මුඛපාදයේ බද්ධපාදය අරන් ගන්න කර්ණය. ඒකෙන් හොයාගන්න sin θ. sin θ මෙතෙන්ටයි දාලා y උක්ත කරගන්නවා ක්‍රියා රේඛාව. ඒ කියන්නේ මේ බලය යොදන්න ඕන තැනට q සිට දුර මෙතනින් ලැබෙනවා. හරි. ඒක පුළුවන් සුළු කරගන්න. ඒක සුළු කළා y වල උත්තරේ ගන්න. right හදාගන්න. හරි y හොයාගත්තනේ. හරි එමනම් අපි අද සාකච්ඡා කරා ඇප්ලයිඩ් පේපර් එකක්. ප්‍රශ්න 5ක් අපි සාකච්ඡාවට භාජනය කරා. ඒ ප්‍රශ්න පහෙන් යම් දැනුමක් ලබා ගන්න ඇති. මොකද ඔයගොල්ලෝ දැන් මම හදනකන් ඉන්නේ නැතුව සාමාන්‍යයෙන් මට කලින් ගාන හදන උත්සාහ කරනවානේ. ගාන ඩිස්ප්ලේ වෙනකොට ටක් ගාලා කියෙව්වා හැදුවා. එමය කරන්න ඕනේ. ඔයගොල්ලෝ ඊට පස්සේ යම් කිසි දෙයක් බැරි වුණොත් යම් කිසි තැනකදී ඔයගොල්ලෝ හිර වුණොත් විතරක් මං හදන එක බලන එක තමයි හොඳම දේ. නැත්තම් මම හදන එක බල ඔයගොල්ලෝ හදන එක තේරුමක් නැහැ. ඔයගොල්ලෝ මට කලින් ගාන හදන්න ඕනේ. එමය ගණන් පුරුදු වෙන්න ඕන. ටිකක් වේගය ගන්න. දැන් අපි පේපර් 20ක් පහු කරලා තියෙනවා. එතකොට දැන් ටිකක් ස්පීඩ් එක වැඩි කරගන්න ඕනේ. ස්පීඩ් එක වැඩි කරලා තමන් හැකියතාක් උත්සාහ කරන්න ඕනේ විනාඩි 3කට ආසන්න කාලයකදී මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න. මොකද විභාගෙදී අපිට විනාඩි 3මයි ලැබෙන්නේ. ඉන්නහාට එක තප්පරයක්වත් විභාගෙදී අපි ලබා ගන්න බෑ. ලැබෙන්නේ නැහැ. එහෙම ලබා ගත්තොත් අපිට රචනා ප්‍රශ්න පත්‍රයට වෙලාව මදි වෙනවා. ඒක හොඳින් හිතන්න ඕනේ. මොකද අපි රචනා ප්‍රශ්න පත්‍රය පැය දෙකමාරක් තියාගන්න ඕනේ. ඒ පැය දෙකමාර තියාගන්න කරන මේ පෙරහුරුවක් තමයි මේ කෙටි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. මොකද අපි රචනා ප්‍රශ්න පත්‍රයට පැය දෙකමාරට වඩා අඩු කාලයක් නම් තියාගත්තේ
අපි එතෙන්දී රචනා ප්‍රශ්න පත්‍රය අසාර්ථක කරගන්නවා. ප්‍රශ්න පහටම උත්තර ලියන්න බැහැ ඒක. හරි? ඒක නිසා හැකියතාක් කෙටි ප්‍රශ්න 10 විනාඩි 30කින් උත්තර ලියන්න හදා ගන්නම වෙනවා. අන්න ඒකට කරන උදව්වක් තමයි මම මේ කෙටි ප්‍රශ්න සාකච්ඡාවක් ඔයගොල්ලෝ වෙනුවෙන් කරගෙන යන්නේ. පැහැදිලි? හරි. එහෙනම් අපි ලබන සතියේත් මෙවැනි ප්‍රශ්න පත්‍රයකින් හමු වෙමු. රයිට්. ආයුබෝවන්.